නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ දහම්මඟ පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අපි දැන් බොහෝ දින ගණනක් තිස්සේ නිරන්තරයෙන් අපේ ජීවිතයේ ආශිර්වාදයේ පිණිස සජ්ජහායනා කරන උතුම් පිරිත් ධර්මයන්ගේ අර්ථ විග්‍රහයන් පැහැදිලි කර ගන්නවා. මම හිතන්නේ මේ ලෝකයේ එකම ජාතිය තමයි ආදී පුරුෂයාගේ පටන් පිරිතෙන් ආරක්ෂාව ලබාගත්ත. අපේ වාර්තාගත මෑත ඉතිහාසය අනුව ලංකාවේ සාධනීය විදිහට ජනාවාස පිහිටුවේ විජය කුමාරයා ඇතුළු පිරිස. අමනුෂ්‍ය බයෙන් පිරුණ මේ ලංකා පොළවට පාද තියලා සුළු වේලාවකින් සග්දවිඳුගේ උපදෙස් පිට උත්පල වර්ණ දිව්‍ය රාජයා බ්‍රාහ්මණ වෙස්ගෙන පිරිත් නූල් බැඳ ඔවුන්ට සෙත් පැතුවා. ඒ නිසා පිරිතේ ආනුභව බලය සිංහල ජාතියේ ආරම්භයේ පටන්ම උරුම දෙයක්. වෙන කිසිම ජාතියකට එවැනි ඉතිහාසයක් තියෙන බවක් අපි අහලා නැහැ. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින්ම බෝසත් අවධියේ පවා පිරිතෙන් පිහිටගත්තු ආකාරය ඔබ ඉගෙන ගත්තා. සම්බුදු ජීවිතය අවුරුදු 45 පුරාවටත් උන්වහන්සේ අසීමිතව මේ බුද්ධානුභාවයේ ධම්මානුභාවයේ සංඝානුභාවයේ කැටි වුණ මේ පිරිත් නම් වූ සත්‍යක්‍රියාවෙන් සිත සලසා ගන්න විදිහ ඉගෙනුවා. ඒකෙන් අප්‍රමාණ දෙව් මිනිසුන් පිහිට පිළිසරණ ලැබුවා. ඒ නිසා පින්වතුනි, අතීතයේ ඉඳලම අද දවස දක්වාම බෞද්ධයන් පිරිත් ධර්මයන් පිළිබඳ අතිශය ගෞරවයෙන් කටයුතු කරනවා. යම් යම් කාලවල ආපු දේශපාලනික, ආක්‍රමණික, ඒ වගේම ආර්ථික සමාජීය වෙනස්කම් මත ඒ පිරිත පිළිබඳ ඇති ශ්‍රද්ධාවේ අඩු වැඩිකම් වුණත් කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණු වහා නුවණින් විමසන්ට දක්ෂ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ හිස් මුදුනේලා මේ පිරිත පිහිටවාගෙන එයින් ආශිර්වාද සලසා ගත්තා. ඒ නිසා අද දක්වාම මේ යුගයේ මෙච්චර පිරිහුණු යුගයක පවා තාක්ෂණිකාංශයෙන් ඉහළට ගියත් ආධ්‍යාත්මිකව පිරිහි යන මේ යුගයේ පවා අපි වාසනාවන්තයි. අපිට බුදු සරණේ පිහිටලා පිරිතේ බලය ජීවිතයට ළඟා කරගන්නට අපිට පුළුවන් වුණා. පිරිත් දේශනා කරලා සැබෑවටම පිහිට ලබාගත්තු අත්දැකීම් 100,000 ගණනක මිනිසුන්ට මේ මහ පොළොවේ අදටත් ජීවත් වෙන මිනිසුන්ට තියෙනවා. ඒ නිසා ඒ පිරිත් බලය පිළිබඳව අමුතුවෙන් විද්‍යානුකූල පරීක්ෂණ කරලා ඔප්පු කළත් නොකළත් ඒ පිළිබඳව නුවණැත්තන්ට අවිවාදාත්මකයි. පින්වතුනි, අද අපි ඉගෙන ගන්නේ විශේෂ ගාථාවන් වල තේරුම් කිහිපයක්. අද මේ උතුම් පිරිත් අර්ථ වර්ණාව සඳහා විකාශන දායකත්වය එකතු කරමින් උතුම් ධර්ම දානමය පින් පුරා ගන්නේ ඩුබායිහි පදිංචි පින්වත් ජානකී සඳමාලි උපාසිකාව සහ බෝසිලුණී විතානගේ දියණිය පින්වත් හසලක මහත්මයාගේ ආදරණීය දියණිය ඇතුළු පින්වතුන් විසින්.
ඉතින් ඒ පින්වත් පිරිස ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පිරිත් ධර්මයන්ගේ අර්ථ විග්‍රහ ශ්‍රවණය කරමින් පින් රැස් කරගන්න පිරිසක් හැටියට තව බොහෝ දෙනෙකුට ඒ ධර්ම දාණය ලබා දෙන්නට දායක වුණා. ඒ හැම දිනම සතුටු සිතින් මේ උතුම් පිරිත් අර්ථ වර්ණාවේ මේ අද දේශනය ශ්‍රවණය කරන්න. පින්තුනි අපි සතර බණවරට අයිති සියලුම දේශනාවන් ඊට අමතරව හමාර බණවර යටතේ තිබෙන දේශනාවනුත් ඊටත් අමතරව පිරුවානා පොත් වහන්සේගේ උපග්‍රන්ථය තුල ඇතුළත් වෙන විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනාවන්ගෙත් අර්ථ ඉගෙන ගත්තා. ගොඩක් වෙලාවට අපි ඉගෙන ගත්ත ඇනවුම් පිරිත, ඒ වගේම ජින පංජරය ආදී පිරිත් පසු කාලීනව සදහවතුන්ගේ භාවිතයට ආපුවා. නමුත් අපි සිංහලෙන් බුදුගුණ කියලා සෙත් පතනවා වගේ, සිංහලෙන් බුදුගුණ කවි කියලා අපි හිත පහදවා ගන්නවා වගේ, ඒ යුගයේ පාලි බහුලව පාවිච්චි කරපු යුගයේ විශේෂයෙන් සංඝරත්නයේ විසින් ඒ විදිහේ ඊට අර්ථ සම්පන්න සත්‍යක්‍රියාවන්, සිත් ගාථාවන් ප්‍රබන්ධ කළා. අද අපි ඉගෙන ගන්නේ කවුරුත් දන්න වචනයක්, සතර කමඨහන්. අපේ මහමෙවුනාවේ පාලි සිංහල පිරුවානා පොත් වහන්සේගෙත් අවසාන හරිය උපග්‍රන්ථය තුළට ඇතුළත් කරලා තියෙනවා චතුරාර්යඛාව හේවත් සතර කමඨහන් නමින්. ඊටාම අර්ථ සම්පන්න භාවනාවන් හතරක්නේ. බුද්ධානුස්සති, මෙත්තාච, අසුභං මරණස්සති. බුද්ධානුස්සතියයි, මෛත්‍රියයි, අසුභයයි, මරණ සතියයි. මේක තමයි සදහැවත් ශ්‍රාවකයෙක්ගේ, භික්ෂුවකගේ, භික්ෂුණියකගේ, උපාසකයෙක්ගේ, උපාසිකාවකගේ හතර දිසාවෙන් සිටින බලගතුම ආරක්ෂකයෝ හතර දෙනා. ඇත්තටම කියනවා නම් හරියට සතර කමඨහන් වැඩුවොත් සතරවරන් දෙවරු හතරේ පැත්තේ ඉන්නවට වැඩිය බලයක් තියෙනවා. ඒ තරමට මේ ආධ්‍යාත්මික සුවපත් බව පිණිස සතර කමඨහන් උදව් වෙනවා. පින්වතුනි, පින්වත් දරුවනි, සතර කමඨහන් වල ආරම්භක ගාථාව තියෙන්නේ සතර කමඨහන් පිළිබඳ හඳුන්වලා මම අද ඉතා සරලව ඔබට එහි අර්ථ විග්‍රහ කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. බුද්ධානුස්සති, මෙත්තාච, අසුභං මරණස්සති ඉති ඉමා චතුරාර්යඛා භික්ඛු භාවේය සීලවා. මේ කියන චතුරාර්යක්ෂාව සිල්වත් භික්ෂුව විසින් වඩන්නේය. මොනවද? බුද්ධානුස්සතියයි, මෛත්‍රියයි, අසුභයයි, මරණ සතියයි. ඒ තමයි හැඳින්වීමේ ගාථාව. ඊළඟට ඔන්න බුද්ධානුස්සතිය පටන් ගන්නවා. බලන්න පුරාණ තෙරවරුන් වහන්සේලා කොච්චර ශ්‍රද්ධා සම්පන්නව, සංක්ෂිප්තව, සරලව, භාවිතයට පහසු විදිහට මේ ගාථාවන් නිර්මාණය කොට තිබෙනවද කියලා. අනන්ත විත්තහාර ගුණං ගුණතෝ නුස්සරං මුනිං භාවේය බුද්ධිමා බික්ඛු බුද්ධානුස්සති මාදිතෝ. දැන් සතර කමඨහන් වල හැඳින්වීමේ ගාථාවෙන් පස්සේ බුද්ධානුස්සතිය හැඳින්වීමේ ගාථාව තමයි ඒ. අනන්ත විත්තහාර ගුණ, අනන්තව පැතිරී තියෙන මේ අනන්තව පැතිරී තිබෙන ගුණයක්. ඒ ගුණතෝ නුස්සරං මුනිං, ඒ ගුණ වශයෙන් හිතන්න ඕනේ. ගුණ වශයෙන් හිතන්න ඕනේ. ආන්නේ ගුණ වශයෙන් හිතමින් භාවේය බුද්ධිමා භික්ඛු, බුද්ධිමත් භික්ෂුව බුද්ධානුස්සති මාදිතෝ, බුද්ධානුස්සතින් ආදිතෝ, මුලින්ම, ආදිතෝ කියන්නේ මුලින්ම බුද්ධානුස්සතිය භාවේය වඩන්නේය. අපේ ගුරු දේවයන් වහන්සේ පරිවර්තනය කළා තියෙනවා මේ සතර කමඨහන් වල බුද්ධානුස්සති, මෛත්‍රිය ගුරු දේවයන් වහන්සේ ආකාර දෙකකට පරිවර්තනය කරලා තියෙනවා. නම් මේ පරණ පරිවර්තන පොතකින්, පොත් වහන්සේගෙන් මේ කියන්නේ අනන්තව පැතිරී ගිය අපමුණි දුගේ ගුණ කඳ ගුණ වශයෙන්ම සිතමින් නුවණැතිව වසන සමනා පළමුවෙන් වඩන්නේ බුදු ගුණ භාවනාවයි.
ඊටාම සරලයි. ඒ පරිවර්තනය තේරෙනවා. ඔන්න බුද්ධානුස්සතිය හැඳින්වුවා. ඊළඟට පළවෙනි ගුණය මොකක්ද? අරහං ගුණය. සවාසනේ කිලේසේසෝ ඒකෝ සබ්බේ නිගහතිය අහූ සුසුද්ධ සන්තානෝ පූජානංච සදාරහෝ. මේ වචන උච්චාරණය කරන පිළිවෙලත් ඔබ යම් විදියකට ග්‍රහණය කරගන්න උත්සාහ ගන්න. සවාසනේ කිලේසේසෝ. සවාසනේ කියන්නේ වාසනා සහිත කෙලේශයන්. වාසනා ගුණත් වාසනා සහිත කියන්නේ වාසනා ගුණ කියන්නේ සසරේ සැරිසරාගෙන එනකොට පුරුදු තියෙනවා. හොඳ වේවා යම් යම් අඩුපාඩු සහිත වේවා පුරුදු තියෙනවා. අනේ පුරුදු වලට කියන්නේ වාසනා ගුණ. තථාගතයන් වහන්සේ කෙලෙස් දුරු කළේ වාසනා ගුණත් සහිතවමයි. ඒ කියන්නේ සසර පුරුදුවත් ඉතුරුුන්නේ නැහැ. උන්වහන්සේට සම්බුදුරජාණන් වහන්සේ නමකට උචිත ගුණයෙන් මේ මහ පොළොවේ හැසිරුණා මිසක සසරෙන් ආපු පුරුදු වලට හැසිරුන්නේ නැහැ. සමහර රහතන් වහන්සේලාට පවා සසර පුරුදු ඉතුරු වුණා. වාසනා ගුණ සහිතව නෙමේ ක්ලේශ ප්‍රහාණය කළේ. බුදුරජාණන් වහන්සේ අති විශිෂ්ටයි සුවිශේෂී. සසර පුරුදු සමගම සියලු කෙලෙසුන් නැසුවා. සවාසනේ කිලේසේසෝ ඒකෝ සබ්බේ නිගහතිය. ඒකෝ කියන්නේ හුදකලාවෙම සබ්බේ නිගහතිය සියලු කෙලෙසුන් වාසනා ගුණ සහිත සියලු කෙලෙසුන් නිගහතිය නසල දැම්මා. අහෝ සුසුද්ධ සන්තානෝ පාරිශුද්ධ වූ චිත්ත සංතානයකින් යුතු වුණා. පූජානංච සදාරහෝ. සදාරහෝ කියන්නේ සෑමදා සුදුසුයි. සදා අරහ. අරහ කියන්නේ සුදුසු. පූජාවන්ට සෑමදා සුදුසු වුණා. ඒ පළවෙනි ගාථාවෙන් කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අරහං ගුණය. ඒ අරහං ගුණය කියන වාක්‍ය හතරයි භාවිතා වුනේ. සවාසනේ කිලේසේසෝ ඒකෝ සබ්බේ නිගහති අහුසු සුද්ධ සන්තානෝ පූජානංච සදාරහෝ. එහි ගුණ දෙකක් තියෙනවා. ඒ තමයි වාසනා ගුණ සහිතවම සියලු කෙලෙසුන් නසා පාරිසුද්ධ හිතක් උපදවා ගත්තා. ඒ නිසාම පූජාවන්ට සුදුසු වුණා දෙවෙනි ගුණය. හරි පුදුමයි. අපේ ගුරුදේවයන් වහන්සේ අපිට බුද්ධානුස්සතියේ ගොඩාක්ම ප්‍රකට කරවලා ඉස්මතු කරවලා අපිට කියලා දුන්න ওই ගුණ දෙක. සියලු රාග දේශ මොහ දුරු කිරීමත් සියලු පූජාවන්ට සුදුසු වීමත්. උන්වහන්සේ මේ ගාථාවල අර්ථ දන්න නිසා වෙන්න ඕනේ. මුල්ම කාලේ අපි මේ ගාථාවන් සජ්ජායනා කළාට අර්ථ දැනන් හිටියේ නැහැ. පසු කාලීනව තමයි අපිට අර්ථ ඉගෙන ගන්නට අවස්ථාව ලැබුණේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණයන්ගේ පළවෙනි අරහං ගුණය. අරහං ගුණය ආර්ථ කතාවල සහ විසුද්ධි මාර්ගය වැනි පොත් වහන්සේලා තුල විවිධ අයුරින් වර්ණනා කරලා තියෙනවා. ආකාර පහකින් තියෙනවා. එතකොට සමහර වෙලාවට සරලව මේ පැහැදිලි කරද්දී අර ඔක්කොම ඉගෙනගෙන තියෙන කෙනෙක් ඔයිට වැඩි අර්ථ තියෙනවා අරහං ගුණේ කියලා අර සරලව කියලා දුන්න තැනට ගරහන්න පුළුවන්. ඔවුන්ගේ ඒ ගැරහීම කොච්චර හිස්ත කියලා තේරෙනවා. මේ ඒවාටත් පෙර අතීතයේ ඉඳලා මේ භාවිතා කරන මේ ධර්ම ග්‍රන්ථ මේ ගාථාවල අරහං ගුණය ඉතා සරලව. මොකද හැම ගුණයක්ම ඔක්කොම එක ගොඩේ කියන්න බෑ. කියන අරහං ගුණේ අර්ථය කියලා දැන් භාග්‍යවත් භගවා ගුණේ විග්‍රහ කරලා තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සහ ඒ ඇසුරින් අර්ථ කතාවලක් තියෙනවා. වචන 100 ගණනකින් භගවා ගුණේ විස්තර කරලා තියෙනවා. විවිධ ආකාරයෙන් අර්ථ නිරුක්ති දීලා තියෙනවා. ඒ ඔක්කොම භගවා කියන ගුණේ භාවනාව වඩද්දි හිතන්නත් බෑ. භගවා ගුණේ තව කෙනෙකුට කියලා දෙනකොට කෙටි වෙලාවකින් ඒක පවසන්නත් බෑ. ඒ නිසා අපි සරලව අර්ථ ඉගෙනගෙන මතක තියාගන්න ඕනේ. ඒක භාවිතා කරන්න ඕනේ. මේ ඔක්කොම අපි ඉගෙන ගන්න ඕනේ අපේ භාවිතයට. නැත්නම් දැනුම ප්‍රකට කරන්න නෙමෙයි. අපිට මේ ගාථා කියලා වඳින වෙලාවට අර්ථ හිතට නැගිලා සිත තුළ ප්‍රමුදිත බව ප්‍රීතිය සැපය උපදිනවා නම්
ඒක තමයි මෙහි සැබෑම ප්‍රතිඵලය. තවත් කෙනෙකුට අපිට කියලා දෙන්න පුළුවන් නම් අපේ දරුවෙකුට සරලව පුතේ මෙහි තේරුම මෙයයි කියලා. ඒක තමයි මේ ප්‍රයෝජනය. සවාසනීය කිලේශේසෝ ඒකෝ සබ්බේ නිගහතිය. හුදකලාම තනිවම සියලු කෙලෙසුන් නසා වාසනා ගුණ සහිතවම සියලු කෙලෙසුන් නසා පාරිශුද්ධ චිත්තසංතානයකින් යුතු වුණා. පූජාවන්ට සුදුසු වුණා. අරහං සබ්බකාල ගතේ ධම්මේ තුන්වෙනි ගාථාව. සබ්බකාල ගතේ ධම්මේ සබ්බේ සම්මා සයං මුනි සබ්බාකාරේන බුද්ධිත්වා ඒකෝ සබ්බඤ්ඤුතං ගතෝ ඒකෝ සබ්බඤ්ඤුතං ගතෝ තනිවම සර්වඥතා ඥානය වෙත ගියා. කොහොමද? සබ්බාකාරේන බුද්ධිත්වා. බුද්ධිත්වා කිව්වොත් අනුභව කොට. මෙතන තියෙන්නේ බුද්ධිත්වා. බුද්ධිත්වා ජයන මා ප්‍රාණ. බුද්ධිත්වා ඒ කියන්නේ අවබෝධ කොට සබ්බාකාරයෙන් සියලු ආකාරයෙන් අවබෝධ කොට තනිවම සර්වඥතා ඥානය වෙත ගියා. කොහොමද? සබ්බකාල ගතේ ධම්මේ සබ්බේ සම්මා සයං මුනි. තනිවම නිවැරදිව සියලු කාලයට අයිති අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයටම අයිති ලෝකේ තියෙන හැම දෙයක්ම අවබෝධ කළා. සබ්බේ සයං මුනි. සියලු දේ අවබෝධ කළා. ලෝකේ තියෙන සියලු ස්වභාවයන්. අයත් වූ තුන් කාලටම ලෝහේ ඇති හැම දෙය දැන හැම දෙය ගැන විදසුන් නුවණ යොදමින් දුටුසේක අප මුනිදු මැනවින් හැම අයුරින්ම විමසා නුවණින්ම පිරිසිඳ දැන හුදකලාවේ වැඩහිඳ ලදසේක සම්බුදු බණ ලදසේක සම්බුදු බව. එතකොට සම්බුදු බව තනියම අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ නැතුවම අවබෝධ කළා. සම්මා සම්බුද්දයි. මෙහි තියෙන අර්ථය මොකක්ද? තුන් කාලයටම අයිති හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන හුදකලාවෙම තනිවම ගුරු උපදේශයක් නැතුව තනිවම සම්පූර්ණයෙන් අවබෝධ කොටගෙන සර්වඥතා ඥානයට පැමිණුණා. සම්මා සම්බුද්දයි. හතරවෙනි ගාථාව. විපස්සනාදි විජ්ජාහි සීලාදී චරණේහිච සුසමිද්ධේහි සම්පන්නෝ ගගනා බෙහි නායකෝ. ගගනා බෙහි මා ප්‍රාණ භයන්න. ගගනා බෙහි නායකෝ. විපස්සනා ඥානය ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් යුතු වුණා. අෂ්ට විද්‍යා තමයි විපස්සනා ඥානය, මනෝමය එර්ධි ඥානය, එර්ධි විද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විඥානන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුප්පපාත ඥානය සහ ආසවක්ඛේ ඥානය. එතකොට අවසාන තුන අපි දන්නවා ත්‍රිවිද්‍යාව. පෙරගත කළ ජීවිත දකින්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුප්පපාත ඥානය සත්‍යයන් ඉපදීම චුත වීම දකින්න පුළුවන්. ඊළඟට ආසවක්ඛේ ඥානය සියලු ආශ්‍රවයන් ෂේ වීම දකින්න පුළුවන්. එතකොට මෙන්න මේ ත්‍රිවිද්‍යාවට කලින් පළවෙනියට පටන් ගන්නේ විපස්සනා ඥාන. මේ සියලු සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් ලබන ඥානයක් තියෙනවා. විපස්සනා ඥානය. මනෝමය ඍද්ධි ඥානය. අර චුල්ලපන්තක ස්වාමීන් වහන්සේ විවිධ රූපයන් මවාගත්තේ මනෝමය ඍද්ධි ඥානය. ඉද්ධි විද ඥානය. මේ පර්වත කඳු සිකර විනිවිද ගමන් කරන්න, පොළොවේ කිමිදෙන්න, අහසේ සක්මන් කරන්න, හිරු සඳු පවාතින් ස්පර්ශ කරන්න පුළුවන් මහා එර්ධි බල පිහිටනවා. හිත දියුණු කරගත්ත කෙනෙක් තුල. ඊට අදාළ සංස්කාර තියෙනවා නම්. එතකොට තථාගතයන් වහන්සේ තිබ්බා ඒ ඉර්ධි විද ඥානයත් මුලින්ම ලෝකෙට පරිපූර්ණත්වයෙන් අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. තවත් 이르දි බල තියෙන ශ්‍රමණ බ්‍රාහමණවරු හිටියා. සසුනින් බැහැරවත් හිටියා. ශාසනය තුලත් හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ හැමට ඉහළින් වැඩ හිටියා. උන්වහන්සේ විපස්සනා ඥානය ආදී
ඔය මම කියපු අෂ්ට විද්‍යා විපස්සනා ඥානෙ, මනෝමිරිදි ඥානෙ, එර්දි බල ඥාන, එර්දි විද ඥානය, දිබ්බසෝත ඥානය, පරචිත්ත විඥානන. දිබ්බසෝත කියන්නේ ඕනම දුරක ළඟක හඬ අහන්න පුළුවන්. පරචිත්ත විඥානන ඥානය කියලා කියන්නේ අනුන්ගේ සිත් දැනගන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිවිද්‍යාව. මෙන්න මේ අෂ්ට විද්‍යා. පසළොස් චරණ විපස්සනාදි විද්‍යාහි විපස්සනා ආදී විද්‍යාවන්. සීලාදී චරණේහිච. සීලය ආදී චරණ මොනවද සීල? ඕ තියෙන ප්‍රාතිමොක්ඛ සංවර සීලය තමයි එතන සීලය කියන්නේ. සීලය. ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවර සීලය. ආහාරයේ පමණ දන්නා බව, අර්ථය දන්නා බව, භෝජනයේ මාත්‍රඥතාවය, ජාගරියානුയോഗයේ නිදි වරාගෙන භාවනා කිරීම හැකියාව. මෙන්න මේ ಗುಣ හතරක්. ඒ වගේම තව ಗುಣ හතක් තියෙනවා. ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, ඊට පස්සේ බහුශෘත බව, ආරද්ධ විරිය, සිහිය, ප්‍රඥාව. මෙන්න මේ කියන ගුණ ධර්ම හත. ශ්‍රද්ධාව, හිරියොත්ප්ප කියන්නේ පවට ලැජ්ජාව, පවට බය. ඒ වගේම බහුශෘත බව. දොහෝ ධර්මයන් ඇසූ පිරු බව. ඊට පස්සේ හොඳ ආරම්භ කළ මේ වීරිය, ආරද්ධ වීරිය, උපට්ඨිත සතිය, පිහිටුවාගත් සිහිය. ඒ වගේම ප්‍රඥා සම්පන්න බව, හට ගැනීම නැතිවීම දකින්න. මෙන්න මේ කියන ඥාන හත, මේ කියන ಗುಣධර්ම හත. ඒතර පළවෙනියට තියෙන හතරයි සීලය, ඉන්ද්‍රිය සංවරය, ආහාරය පමණ දැන ගැනීම, ඊළඟට නිදි වරාගෙන භාවනා කිරීම. ඔය කියන හතරයි. අපි ඊළඟට කියපු ශ්‍රද්ධාදී විශේෂ ගුණ 7යි. 11යි. ඊළඟට 15 චරණනේ 12 13 14 තව හතරක් තියෙනවා. ඒ තමයි ධ්‍යාන හතර, රූප ධ්‍යාන හතර. පළමු දෙවන තුන්වන හතරවන ධ්‍යාන. මෙන්න මේ කියන ගුණ 15ට කියනවා 15 චරණ, සීලාදී 15 චරණ ධර්මයන්. බුදුරජාණන් වහන්සේ විපස්සනාදී විද්‍යාහි විපස්සනාදී විද්‍යාවන්නි සීලාදී චරණේහිච. සීලයාදී හැසිරීමට උතුම් ගති ගුණයන්හි සුසමිද්ධේහි සම්පන්නෝ ගගනා බෙහි නායකෝ. අහස වගේ පැතිරලා තියෙන මේ උතුම් ගුණයන්ගෙන් බුදුරජාණන් වහන්සේ සුසමිද්ධේහි මනාකොට සමෘද්ධිමත්ව වැඩ හිටියා, බැබළුණා. සම්මාගතෝ සුභංඨානං අමෝඝ වචනෝච්චසෝ. උන්වහන්සේ සුන්දරම තැනට නිවැරදිව ගමන් කළා. අමෝඝ වචනෝච්චසෝ, හිස් වචන කිව්වේ නැහැ. ත්‍රිවිධස්සාපි ලෝකස්ස. කාම රූප අරූප කියන ත්‍රිවිධ ලෝකයේම ඥාතා නිර්වශේෂතෝ ඉතිරුවක් නැතුවම අවබෝධ කළා. අනේකේ ඒ කිව්වේ සුගත ගුණය. කලින් කිව්වේ විද්‍යාචරණ සම්පන්න ගුණය. දැන් බලමු ලෝකවිදූ ගුණය. ලෝකවිදූ ගුණයත් එහිම තිබ්බේ. පලිම ගාථාවේ සම්මාගතෝ සුභන්තානං අමෝඝ වචනෝචසෝ. අනේ පද දෙකේ සුගත ගුණය. ලෝකවිදූ ගුණය ත්‍රිවිධස්සාපි ලෝකස්ස ඥාතා නිර්වශේෂතෝ. තුන් ලෝකේම ඉතිරි නැතුව අවබෝධ කළා. ඊළඟට අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම අනේකේහි ගුණෝගෙහි සබ්බ සත්තුත්තමෝ අහෝ. නොයෙක් ගුණ ගඟුලැල්ලෙන් සියලු සත්වයන් අතර උත්තම බවට පත් වුණා. ගුණ ගඟක් වගේ ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ. අනේකේහි උපායෙහි බුදුරජාණන් වහන්සේ නොයෙක් උපාය භාවිතා කරලා නර ධම්මේ ධම්මේසිත දමනය කළ යුතු මිනිසුන් දමනය කළා. ඒකෝ සබ්බස්ස ලෝකස්ස සබ්බ අත්තානුශාසකෝ. සියලු ලෝකයාට අතර සත්වයන්ට ආර්ථයෙන් අනුශාසනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. භාග්‍ය ඉස්සරියාදී නම් භාග්‍යවන්ත බවට ඉසුරුමත් ආදී ගුණයන්ට ගුණානං පරමෝ නිදී ගුණයන්ට පරම නිධානයක් වගේ. ඒ කියන්නේ ಗುಣධර්ම ඇතුලේ සැඟ වෙලා ಗುಣධර්ම
වලින් ඇතුළේ පිරීලා තියෙනවා. පඤ්ඤාස සබ්බ ධම්මේසු කරුණා සබ්බ ජන්තුසු. ප්‍රඥාව නැමැති සියලු ධර්මයනුත් කරුණාවත් සියලු සත්වයන්ට කරුණාවත් අත්තත්තහනං පරත්තහනං සාධිකා ගුණ ජෙට්ටිකා තමාගේ යහපතත් අනුන්ගේ යහපතත් ගැන අධිකව උන්වහන්සේ තේරුම්ගෙන හිටියේ. යහපත සැලසුවා. ලොවේහි ඇති හැම දේ ගැන මහා නුවණක් තිබුණි මුනිදුට. ලොවේහි හැම සතුන් ගැන මහා කරුණාව පැවතුණි. තමා ගැන හා අනුන් ගැන සැලසූසේක යහපත බොහෝ ගුණයෙන් අධිකව සිටසේක ලොව ඉහළින්. ඒ තමයි මේ ගාථාවේ තේරුම. නවවෙනි ගාථාව. දයාය පාරමී චිත්වා පඤ්ඤා යත්තාන මුද්ධරි උද්ධරි සබ්බ ධම්මේච දයායඤ්ඤේච උද්ධරි. දයාව උන්වහන්සේ සංසාරේ පුරාවට පුරුදු කළා. ඒ දයාව මුල් කරගෙන පාරමිතා පිරුවා. ප්‍රඥාවෙන් එතෙර වුණා මේ සංසාර සැඩ පහරෙන්. උද්ධරි සබ්බ ධම්මේච හැම ධර්මයක්ම අවබෝධ කරලා ලෝකයට සිත සලසමින් මහා කරුණාවෙන් අන් අයව එතෙර කළා. දයාය පාරමී චිත්වා පඤ්ඤායත්තාන මුද්ධරි උද්ධරි සබ්බ ධම්මේච දයායඤ්ඤේච උත්තරි. ඊළඟ ගාථාව හරිම ලස්සන. දිස්සමානෝ පිතාවස රූපකායෝ අචින්තියෝ. මේ දකින්ට තියෙන භාග්‍යවන්ත රූපකාය පවා හිතලා නිම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ගුණ ලස්සන ආකර්ශනීය බව හිතලා කියලා නිම කරන්න බෑ. අසාධාරණ ඥානද්දේ ධම්මකායේ කතාව කාති. අසිරිමත් බුදු නුවණ වැඩි ගිය මහා ඥානයෙන් යුතු මුනිදුගේ දම් සිරුර ගැන කෙලෙසින් සිතන්ටද අප. මේ අසාධාරණ ඥානයන් තියෙන බුදුරජාණන් වහන්සේට පමණක් තියෙන රූපකාය පවා අචින්තියයි. අන් ධර්මකාය ගැන කවර කතාවද කියලා තමයි බුද්ධානුස්සති ගාථා අවසන් වෙන්නේ. අපි ගාථාවක් දෙකක් සජ්ජායනා කරමු. අනන්ත විත්තාර ගුණං ගුණතෝ නුසරං මුනිං භාවීය බුද්ධිමා භික්ඛු බුද්ධානුස්සති මාදිතෝ අනන්තව පැතිරී ගිය අපමුනි දුන්ගේ ගුණ කඳ ගුණ වශයෙන්ම සිතමින් නුවණැතිව වසන සමනා පළමුවෙන් වඩන්නේ බුදු ගුණ භාවනාවයි. සවාසනේ කිලේසේසෝ ඒකෝ සබ්බේ නිඝාතිය අහූ සුසුද්ධ සන්තානෝ පූජා නංච සදාරහෝ වාසනා ගුණ සමගින් සියලු කෙලෙසුන් නසමින් අපමුනිදු එකලාවම සුනිමල පරම පිවිතුරු හද මණ්ඩලිකින් වැඩහිඳ තුන් ලොවේහි හැම කල්හිම සියලු පූජාවන්ටම සුදුසු සේක සොඳසේ. මේ කෙලෙස් සහිත වාසනා ගුණ සහිතවම උන්වහන්සේ අවබෝධ කරපු නිසා පූජාවන්ට සුසුයි කියන එක පාලියෙන් සිංහලෙන් අපි සජ්ජායනා කළේ. මේ විදිහේ ඊටාම අර්ථ සම්පන්නයි බුද්ධානුස්සති භාවනාව කමඨහනක්. මේ තියෙන්නේ කෙටියෙන් සංක්ෂිප්තව. ඉගෙන ගත්තම විස්තර වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. හොඳට අහගෙන අර්ථ මෙනෙහි කරද්දී සිත පවා එකඟ කරගන්න පුළුවන්. අපි මෛත්‍රී භාවනාව ඊළඟට ඉගෙන ගන්න මෙත්තානුස්සති. අත්ූපමාය සබ්බේසං සත්තානං සුඛකාමතං. සත්‍යයන්ගේ සැප කැමැති බව දැනගෙන තමානුත් උපමාවට අරන් තමනුත් සැප කැමැති සත්වේනුත් සැප කැමැති තමා උපමාවට අරගෙන පසිට්වා කමතෝ මෙත්තං සබ්බ සත්‍යේ සුභාවේ සියලු සත්‍යයන්ගේ ඒ රුචිකත්වයේ සැපයට කැමැති බව දිහා බලලා
ලොවේ සියලුම සතුන් වෙත මෙස්සිත වඩන්න. මෙස්සිත වඩන්නට යන්නේ. සුඛී භවෙයං නිදුක්ඛෝ අහං නිච්ඡං අහං විය. මා මෙන්ම මාගේ හිතාච හිතවත් අයද සුඛී හෝතු. හිතාච මේ සුඛී හෝතු. මා මෙන්ම හිතවතුන්ද සුඛී හෝතු. සැපවත් වෙත්වා. මජ්ජට්ඨා තච වේරණෝ මෙන්ම මධ්‍යස්ථ අයද වෛරී අයද සුවපත් වේවා. සැපවත් වෙත්වා. ඔය විදිහට මේ සිත පතුරවන්න ඕන. ඉස්සල්ලාම හොඳට අර්ථ සිහිපත් කරගෙන තමයි මේ ගාථාව කියන්නේ. එතකොට තමයි මෛත්‍රිය හිත තුළ ඉපදිලා ඒ පතුරවන්නට පුළුවනි. ඉමම්මි ගාමක්ඛෙත්තම්මි සත්තා හොන්තු සුඛී සදා. තමන් වාසය කරන ගාම ශේෂ්ත්‍රයේ ගම්කිතේ යම් සත්වයෝ වෙත්නම් ඒ සත්වයෝද සැපවත් වෙත්වා. සමදා සැපවත් වෙත්වා. තතෝ පරංච රාජ්‍යේසු මේම අපි ඉන ප්‍රදේශයෙන් පිට රාජ්‍යවල පවා චක්කවාලේසු ජන්තුනෝ සක්වලක පවා සක්වලක හෝ වේවා ඉන්න මිනිසෙක් ඉන්නවා නම් ඒ සියලු සත්වෝම් සැපේටම පත් වෙත්වා. සමන්තා චක්කවාලේසු සත්තානන්තේසු පානිනෝ හාත්පස සක්වල සිටින සත්තානන්තේසු පානිනෝ සියලු සත්වයන් අතරේ සුඛිනෝ පුග්ගලා භූත අත්භවගතා සියුම්. ඒ පුද්ගලයන්ගේ සැපවත් බව වේවා. සියලු අත්බැව්වේ සත්වයෝ සුවපත් වෙත්වා. හරිම ලස්සන ප්‍රාර්ථනාවන්. තතහ ඉත්හි පුමා චේව අරියා අනරියා පිච. පිරිමින් මෙන්ම ස්ත්‍රීන්ද ආර්යෝ මෙන්ම අනාර්යයෝද දේවා නර අපායට්ඨා දෙවියෝද මිනිස්සුද අපායට යන සත්වයෝද තතහ දස දිසාසු චාති. ඒ වගේම දස දිසාවෙම වාසය කරන සත්වයෝ. දැන් මෙතන වර්ග කරලා කොටස් කරලා බෙදනකොට මහග්ගත චේතෝ විමුක්තිය. ඊට පස්සේ දස දිසාවම අප්‍රමාණ චේතෝ විමුක්තිය. මේකේ අර්ථ කතාවල තියෙන ඕදිසෝ පරණ අනෝදිසෝ පරණ කියලා මෛත්‍රී පතරන ආකාර දෙකක්. එතකොට පුද්ගල වශයෙන් සහ පොදුවේ පිරිස් වශයෙන් මෛත්‍රී පැතිරවීමක් ගැන කතා කරනවා. කෙසේ වෙතත් මෛත්‍රී භාවනාව මෛත්‍රී ගැන කියවෙන ගාථා සජ්ජහායනා කිරීම බොහෝම අර්ථවත්. අපි එහි ගාථාවන් දෙකක් සජ්ජහායනා කරමු. සුඛී භවෙයං නිදුක්ඛෝ අහං නිච්ඡං අහං විය. හිතාච මේ සුඛී හොන්තු මජ්ජට්ඨා තච වේරිනෝ නිරතුරුව මම නිදුකින් වසම්වා සිත සතුටින් මාමෙන්ම හිතවතුන් මාගේ කල් ගෙවත්වා සුවසේ මදහතුන් හා වෛර පිරිසද කල් ගෙවත්වා සුවසේ ඉමම්මි ගාමක්ඛෙත්තම්මි සත්තා හොන්තු සුඛී සදා. මේගම් කෙතෙහිද සිටිනා සියලු සත්තුම හැම කල්හිම සුවපත් නිදුක් සුව ඇති වෙත්වා. එලෙසින්ම අන් පෙදෙස්හිද සක්වලෙහි හැම තන්හිද සිටිනා සියලු සත්තුම සැපයටම පැමිණෙත්වා. මුළු සත්ත්ව ප්‍රජාවටම මෛත්‍රී පැතිරවීමක් තියෙන්නේ. සමන්තා චක්කවාලේසු සත්තානන්තේසු පානිනෝ සුඛිනෝ පුග්ගලා භූතා අත්ථභාවගතා සියෝ. අවට සක්වලවල් වලත් ඉපදී සිටින යම්තාක් සත්වයන්දී සියලු දෙනාම සුවපත් වෙත්වා. මේ ආත්ම භාවයට පැමිණෙති සත්වයන්ද ඒ සත්වයන් සුවපත් වෙත්වා. තතහ ඉත්ති පුමාචේව ස්ත්‍රීන් මෙන්ම පුරුෂයෝද ආර්යෝ මෙන්ම අනාර්යෝද දෙවියෝද මනුෂ්‍යෝද අපාය වාසී සත්වයෝද තතහ දස දිසාසු චාති. ඒ වගේම දස දිසාවෙම සිටින සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී පතුරවනවා. ඒක තමයි මෙත්තානුස්සති කමඨහන. අසුභානුස්සති හරිම අර්ථවත් ගාථාවන්. අවිඥානා සුභ නිභං සවිඥානා සුභං ඉමං. ඔය සංදි වෙලා තියෙන අවිඥාන සුභ නිභං නෙමෙයි. අවිඥානා සුභ නිභං සවිඥානා සුභං ඉමං.
විඥානේ නැති දේවලුත් තියෙනවා අසුභ. විඥානේ සහිත දේවලුත් තියෙනවා අසුභ. කායං අසුභතෝ පස්සං. අසුභ වශයෙන් මේ කය දකින්න අසුභං භාවේ යති. ඒ සඳහා යතිවරයා අසුභ භාවනාව වඩනවා. වන්න සංඨාන ගන්ධේහි ආසයෝ කාසතෝ තතහ. පටික්කුල මනසකාරය කරද්දී වර්ණ වශයෙන් පිළිකුල මෙනෙහි කරන්න ඕනේ. පිහිටි තන වශයෙන්, ගන්ධය වශයෙන් විවිධ ආකාර කීපයකින් අසුභේ හිත නගා ගන්න ඕනේ. ආසයෝ කාසතෝ තත. ඒවා ඇසුරු කරන තැන් දැන් අපි ගත්තොත් හෘද මාංශේ වටා තියෙන මොනවද? ඉදිරියෙන් ඇටසැකිල්ලක් තියෙනවා, නාලිකා යනවා, මස් තියෙනවද, කොහොමද ලේපොම් කරන්නේ? මේ ඔක්කොම ගැන යම්කිසි අදහසක් තියෙනකොට ඒ ඔක්කොම පිළිකුල්. මගේ කයේ නම් තියෙන්නේ කොටස් 32යි. අනේ වගේ අර්ථයක් තියෙනවා. කුණපානි දීසෝලස 16 දෙකක්. අනේ විදිහට දෙතිස් කුණපයක් තියෙනවා කියලා මෙනෙහි කරනවා. පතිතම්මාපි කුණපා ජේගුච්ඡං කාය නිසිතං. මේ කය ඇසුරු කරගත්ත යම් වැగిරෙන කුණපයක් ඇද්ද? ඒ පිළිකුල් සහගත දේ කයෙන් එළියට ගියාට පස්සේ ආදාරෝහි සුචිතස්ස කායේතු කුණපේටිතං. ඒ සිරුරෙන් එළියට බැහැර කරන යම් අසුචි ආදී කොටස් තියෙනවා. ඒවා හැබැයි තියෙන පිරිසිදු දෙයක් උඩ වෙන්න පුළුවන්. නමුත් මේ අසුබ වශයෙන් ශරීරයේ අපි ගත්ත කොටස් ඒවා තියෙන්නෙම අසුබ කොටස් වලින් වට වෙලාමයි. අසුබ කොටස් උපකාර කරගෙනමයි. මීල්හේ කිමිව කායෝ යං අසුචිමි පතිට්ඨිතෝ. මීල්හේ කිමිව කායෝ යං අසුචිමි සමුට්ඨිතෝ. අන්තෝ අසුචි සම්පුන්නෝ පුන්නවච්ච කුටීවිය. අසුචි වැගිරෙන වගුරෙහි පණුවෙක් උපන් අයුරෙන් මේ කය අසුචියෙන් පිරි සිරුරෙහි ඉපදී හැදී වැඩුණේ. මේ අසුචි මල තිබෙන අපවිත්‍ර දෑ තිබෙන කානුවක ඉපදුන පණුවෙක් වගේ අසුචියෙන් පිරිලාමයි මේ සිරුර අසුචියෙන් පෙරලා තියෙද්දිමයි අපි හැදිලා වැඩුණේ. මේ කයෙහි ඇතුළත අසුචිම පිරී ඇත්තේ. පිරුණු වැසිකිලි වලක් විලසින් අසුචිම පිරී ඇත්තේ. මේ ශරීරයේ පිරුණු වැසිකිලි වලක් වගේ පුන්න වච්ච කුටීවිය පිරුණු වැසිකිලියක් වගේ. අසුචි සන්දතේ නිච්ඡං යතහ මේදකතහලිකා නානා කිමි කුලාවාසෝ පක්ක චන්දනිකාවිය. හරියට මේ සිරුරෙන් අසුචි ගලාගෙන යන්නේ මේදකතහලිකා තෙල් වෑහෙන භාජනයක් වගේ. තෙල් පුරවපු භාජනයකින් තෙල් උතුරලා වැක්කෙනවා වගේ මේ සිරුරෙන් අසුචි වැగిරෙනවා. නොයේ කෘමීන්ට වාසස්ථානයක් වෙලා තිබෙන්නේ. හරියට කුණු වූ ගවර වලක් වගේ. ඔක්කොම අසුචි යන කුණු වලක් වගේ. ගණ්ඩ බුහුතෝ රෝග බුහුතෝ වන බුහුතෝ සමුස්සයෝ. මේ සිරුරේ හැදෙන රෝග මේ කුෂ්ඨය හැදෙනවා. නොඑක ආකාර රෝග හැදෙනවා. මේ සිරුරේ gadu හැදෙනවා, රෝග හැදෙනවා, වන හැදෙනවා. මේ ඔක්කොම අතේ කිච්චෝති ජේගුච්චෝ පබින්න කුණ පෝපමෝති. පිළියම් කළත් ඒ වැඩක් වෙන්නේ නැහැ. පිළිකුල් ස්වභාවයෙන් යුතු ඒ පිළිකුල් දේවල් බිඳිලා යනවාමයි. අන්නේ විදිහට අසුභය මෙනෙහි කරනවා නුවණැති භික්ෂුව. ඊළඟට මරණානුස්සතිය. පවාත දීප තුල්යාය සායු සන්තති ආඛයන් පරූපමාය සම්පස්සම් භාවේ මරණසතින්. හැඳින්වීම සුළඟින් සැලී නිවෙනා පහන් සිලකට සමවන තිබෙන ආයුෂ අපගේ වේගයෙන් ගෙවෙමින් යයි. අපේ ආයුෂ වේගින් හරියට ගෙවිලා යන්නේ හුළඟින් වැනි තිබෙන පහනක් වගේ. ඉක්මනින් නිමිලා යනවා. පහන තෙල් ඉවරනකොට වැටි ඉවරනකොට එහෙම නැත්නම් හුළඟකින්. ආන්නේ වගේ තමයි අපේ ආයුෂත්. අපේ ආයුෂ වේගයෙන් ගෙවිලා යනවා. පරූපමාය සම්පස්සං. අන් අය මැරෙන හැටි ඒක උපමාවට ගන්න. අන් අය මැරෙන දෙය බලන්න. ආන්න ඒක බලලා අපිත් මරණ සතිය වඩන්න ඕනේ කියලා හිතට ගන්න. මහා සම්පatti සම්පත්තා යතහ සත්තා මතා ඉද. මහා සම්පත් ඇති
සත්‍යෝ ලෝව මරණයටපත් වෙනවා. තතහ අහං මරිස්සාමි මරණං මම හෙස්සති. ඔවුන් මිය ගියද යම් විදිහකට මාත් ඒ විදිහටම මැරිලා යයි. මාගේ පිටිපස්සෙම මේ මරණය ගලාගෙන එයි. මරණම් මාව යට කරන්න. උප්පත්තියා සහේ වේදං මරණං ආගතං සදා මරණත්තහ යෝකාසං වදකෝ වියේසති. මේ මරණය අප කරා එන්නේ කඩුවක් ඔසවගත්ත වදකෙක් වගේ උපතත් එක්කම එනවා. අවස්ථාවක් ලද විගස මරලා දාන්න වගේ වදකෙක් වගේ. ඊසකං අනිවත්තන්තං සතතං ගමනුස්සුකං ජීවිතං උදයාත්තං සූර්යෝ වියදහවති. මොහොතක්වත් නැවතිලා නැතුව නිතරම ගමනට වෙහෙසෙනවා මේ කාලය හරහා ආයුෂ. උදේට නැගෙනහිරින් පායන ඉර ජීවිතං උදයාත්තං සූර්යෝ වියදහවති. බටහිරින් බැහැලා යනවා වගේ. නොනැවතීම ඉර යනවා වගේ අවරට එලෙසින්ම මේ දිවියද නොනැවතී යයි මරණයට. ඉර පායලා බැහැලා යනවා වගේ මරණයටපත් වෙනවා. මරණ සතිය සිහිපත් කරනවා. විජ්ජු බුබ්බුල උස්සාව ජලරාජ පරික්ඛයන් විදුලියක් වගේ මේ ජීවිතේ වහා නැති වෙලා යනවා. දිය බුබුලු වගේ ඉරේ ඇඳපු ඉරක් වගේ ජලයේ ඇඳපු ඉරක් වගේ පිනිබින්දු වගේ වහා මේ ජීවිතේ නැති වෙලා යනවා. මරණේ පසුපසෙන් එන්නේ සතුරු ඝාතකයෙක් වගේ. කවුරුත් ඒකේ වළක්වන්න දක්ෂයෙක් නැහැ. සුයසත්තහම පුංජිද්ධි බුද්ධි උද්ධිජිනත්වයන්. බුද්ධි උද්ධි කියන්නේ බුදුරජාණන් වහන්සේලාත් පසේ බුදුරජාණන් වහන්සේලාත් කියන බුදුවරු දෙනමම ඒ පිනෙන් නුවණින් ගුණෙන් ඉතුරුන ඒ මුනිවරු ගහතේසි මරණං කිප්පං කාතු මාදිසකේ කතා. ඒ වගේ පිනෙන් ඉතුරුණු බුදු පසේ බුදු රහතන් වහන්සේලා ජීවිතය අත්හරිනවා නම් මාවැන්නෙකුගේ මරණය ගැන කියන්නට දෙයක් නැත්මය. ඒ විදිහට මේ මරණානුස්සතිය හරි ප්‍රබලයි. අවසාන ගාථාව මරණානුස්සතිය. පච්චයා නංච වේකල්යා බාහිරජ්ජත්තු පද්දවා මරා මෝරං නිමේසාපි මරමානෝ අනුක්ඛනಂತಿ. පැවැත්මට උපකාර වන දෙය වෙනස් වී ගිය විට සැනින් සිරුර ඇතුළත හා පිට උවදුරුය මතුවන නිතින්. නිතියෙන් වෙනස් වී හැම ජීවිතයේ අවසන් කොට ඇසිපිය හෙළෙන මොහොතෙන් බිම හෙලාලනු නිසකය. මේ මරණය කියන එක වහා එන්න පුළුවන් අපේ ජීවිතේට. අන්තිමට සංවේගවත් වට තියෙන. එතකොට මේ සතර කමඨං යටතේ අපිට සතර කමඨං හඳුන්වන ගාථා, ඊට පස්සේ බුද්ධානුස්සතිය හඳුන්වන ගාථාව සහ බුද්ධානුස්සතිය, ඊළඟට මෛත්‍රිය හඳුන්වන ගාථාව සහ ඒ අවසානයේ මෙසිත පැතිරවීම ගැන, ඊළඟට අසුභානුස්සතිය, ඊළඟට මරණානුස්සතිය. මේ සතර කමඨහන් ඉන්න අනතුරුව සංවේගවත් වට භාවෙත්වා චතුරාර්යකා වජ්ජේ අනන්තරං සතර කමඨහන් වඩලා මෙනෙහි කරලා මහා සංවේගවත් වූනි අට්ඨිත වීරියෝ බලවත් වීරිය පිණිස හේතු වෙන මහා සංවේග වස්තු 8 ආවර්ජනය කරන්න ඕනේ. කල් ගන්නේ නැතුවම චතුරාර්යක්ෂාව අඩපු ගමන් ඊට පස්සේ මේ සංවේග වස්තු 8 මෙනෙහි කරන්න ඕනේ. මොනවද සංවේග වස්තු 8? ඒ කරුණු හිතුවට පස්සේ Tamanටම හොඳ වැටහීමක් එනවා. ආවර්ජනයක් වෙනවා, මතකයක් වෙනවා. තමන්ගේ අඩුපාඩු තියෙනවා නම් ඒ ටික හදා ගන්න පුළුවන් සංවේගවත්ව නිතර කියන කෙනෙකුට. ජාති ජරා ව්‍යාධි චුති අපාය ඉපදීම, වයසට යාම, ලෙඩවීම, මරණයටපත් වීම, ඒ වගේම අපා දුක, මෙන්න මේ පහත් අතීත අපත්තක වට දුක්ඛ, අතීත වට දුක, අනාගත වට දුක. වට දුක් කියන්නේ සංසාර දුක්. ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං, මේ ජීවත් වෙන්න කරන අරගලයේ ආහාර හිවීමට ආදී ජීවත් වීමට කරන අරගලයේ මේ ඔක්කොම සංවේගවත් වූනි ඉමානි අට. මේවා සංවේගය ඇති කරගන්න කරුණු. නැත්තම් මේ මනුස්ස ලෝකේ සුළු සැපයෙන් ඒවා ටික බැහැලා යනවා. අවිද්‍යාව වැඩි වෙනවා. පාතෝච සායම අපිචේව ඉමං විධින්යෝ
ආසේවතේ සතත මත්ත හිතා බිලාසී පප්පෝති සෝති විපුලං හතපාරි පන්තෝ සෙට්ඨං සුඛං මුනි විසිට්ඨ මතං සුඛේන ചാති සසුනේහි සමන නුවණැති උදෑසන හා සවසද තම යහපතම කැමැතිව නිරතුරුව සේවය කරන්නේ නිවන් මඟ අනතුරුද නසමින් හේ ගුණ වඩයි බොහෝසේ උතුම් සැපයෙන් යුතු වූ නිවන් සුව ලැබ ගන්නේ මේ විදිහට සියලු සැප පරද්දවපු මුනීන්ද්‍රයන් වහන්සේලා අවබෝධ කරපු ඒ සැපවත් වූ විමුක්තිය නුවණැති ශ්‍රමණයාට පුළුවන් ළඟා කරගන්න. ඒ තමයි සංවේග වත්තුවට අපි අද ඉගෙන ගත්තා සතර කමඨහන් සහ සංවේග වත්තු බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය තුල ආරක්ෂාව පිණිස භික්ෂුන් වහන්සේට උගන්වපු භාවනා හතරක උද්දේශය කියන්නේ සරල සාරාංශය. නිर्देश කියන්නේ ටිකක් විස්තර. පටිනිර්දේශ කියන්නේ අතිශය විස්තර. ඉතින් මේ සතර කමඨහනොත් සංවේගවත් වටත් අපේ ජීවිතයේ සුවපත් කරන දහම්මොසු බවටම පත්වෙත්වා සාදු සාදු සාදු. අපුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අද දවසේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ උතුම් පින්කමට ධර්ම දානමය වශයෙන් සම්බන්ධ වෙන්නේ ඩුබායි පදිංචි පින්වත් ජානකී සඳමාලී උපාසිකාව බෝසිල්නු විතානගේ දියණිය ඇතුළු පිරිස විසින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා සැපයටපත් වෙත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සිල් ගුණ දම් වඩන මහමෙවුනාවේ සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ වෙත්වා. ඒ පින්වතුන් නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සබ්බේ බුද්ධහ බලපත්තා පච්චේ කානංචයම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්දාමි සබසෝ. උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු.